අයිබෝවන් දූල පුතාලා හැම දෙනෙකුටම ඔන්න අදත් මම ආවා ඔයාලගේ පහසුම විෂය ඔයාලා කැමතිම විෂය ඊට පස්සේ ඔයාලා වැඩි ලකුණු වැඩියෙන්ම ගන්න විෂය වෙන ගණිතයේ විෂය ගන්නවා. හොඳයි. අද මම ඔයාලට උගන්වන්න බලාපොරොත්තු වෙනවා භාග 8 වසර භාග පාඩමේ 14 වන පාඩම. මේකේ අපිට ඉගෙන ගන්න තියෙනවා पूर्ण संख्याවක් හා භාග සංඛ්‍යාව පරස්පරය ලියා දක්වන්න. මම ඔයාලට උගන්වනවා पूर्ण සංඛ්‍යාවක පරස්පරය සහ භාග සංඛ්‍යාවක පරස්පරය කියන්නේ මොකක්ද කියලා උගන්වනවා. ඊට පස්සේ භාගයක් पूर्ण සංඛ්‍යාවකින් බෙදීමට සහ पूर्ण සංඛ්‍යාව භාග සංඛ්‍යාවකින් බෙදීමට. එන්නේ භාග සංඛ්‍යාව पूर्ण සංඛ්‍යාවකින් බෙදෙන එකයි पूर्ण සංඛ්‍යාව භාග සංඛ්‍යාවකින් බෙදන්න ඔයාලට අද උගන්වනවා. ඒ වගේම භාග සංඛ්‍යාව භාග සංඛ්‍යාවකින් බෙදන්න ඉගෙන ගන්න පුළුවන්. සායිම මිශ්‍ර සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදන්න ඉගෙන ගන්න පුළුවන්. අපෝ පූර්ණ සංඛ්‍යාවක් මිශ්‍ර සංඛ්‍යාවකින් බෙදන්න ඉගෙන ගන්න පුළුවන්. ඊටසේ භාගයක් මිශ්‍ර සංඛ්‍යාවකින් බෙදීමට උගන්වනවා. මිශ්‍ර සංඛ්‍යාවක් මිශ්‍ර සංඛ්‍යාව. හතරවන වීඩියෝ එකේ වැඩි කිරීම. භාග සංඛ්‍යාව වැඩි කිරීම කොහොමද කියලා මේ හැම එකක්ම වැඩි කරලා. අද උගන්වන්නේ භාග සංඛ්‍යාව. මේ අද පස්වෙනි වීඩියෝ එක භාග සංඛ්‍යාවල පස්වෙනි වීඩියෝ එක. මේකේ ඔයාලට ඉගෙන ගන්න පුළුවන් භාග සංඛ්‍යා කොහොමද බෙදන්නේ කියලා. බෙදීමත් හරියම පහසුයි. මේ පාඩමේ හතරන වීඩියෝ එකෙන් ඉගෙනුනේ වැඩි කිරීම කොයිතරම් පහසුද කියලා ඔයාලා බැලුවා නම් ඔයාලට තේරෙනවා කොයිතරම් පහසුවෙන් අපි ඒක කරාද කියලා. ඒ වගේම තමයි බෙදීම කියන පාඩම. බෙදීමත් ඒ වගේ පහසුවෙන්ම දැනගන්න පුළුවන්. ඉතින් කවුරු හරි මම අයිමත් මතක් කරනවා මේ මුලින්ම මේ බලනවා නම් මේ වීඩියෝ එක අද නම් මගේ වීඩියෝ එකක් බලන්නේ කවුරු හරි දුවෙක් පුතේ කරුණාකරලා subscribe කරන්න. subscribe කරලා bell icon එකත් click කරලා දාන්න. ඊට පස්සේ ඔයාලට දිගටම මගේ වීඩියෝස් ඔයාලට බලා ගන්න අවස්ථාව ලැබෙවි. ඒකම මම භාග පාඩම් වල මේ වෙනකොට වීඩියෝ 4ක් දාලා තියෙනවා. ඒ වීඩියෝ 4 බැලුවොත් ඔයාලට සම්පූර්ණයෙන්ම භාග කියන්නේ කොහොමද කියලා හරියටම දැනගන්න පුළුවන් වෙනවා. භාග ගැන කිසි ප්‍රශ්නයක් නැතුව. හොඳයි. අපි එහෙනම් දැන් පාඩමට යමු. අපි අද බලමු පරස්පරය කියන්නේ මොකක්ද කියලා. අද අපිට මුලින්ම මම කරන පූර්ණ සංඛ්‍යාවක හා පූර්ණ සංඛ්‍යාවක හා භාග සංඛ්‍යාවක පරස්පරය ගන්න. පූර්ණ සංඛ්‍යාවක ඊගාවට භාග සංඛ්‍යාවක පරස්පරය. මොකද පරස්පරය කියන්නේ? භාග සංඛ්‍යාවක් තව භාග සංඛ්‍යාවෙන් ගුණ කරාම මේක දෙකේ ගුණිතය එකක් වෙනවනම් අන්න මේ එකක් අනිත් එකේ පරස්පරය කියලා කියනවා. අපි කියමු මතකයි නේද අපි මෙහෙම කරා. 4න් 1 වැඩි කරා 1න් 4. එතකොට කොහොමද එන්නේ? 1 වරක් 4 4යි 4 වරක් 1 4යි. එතකොට මේකේ 4 බෙදීම 4 කියන්නේ 1යි. හරි? ඊපස්සේ අපි ආපහු මේ මුක්ති කරා 2න් 1 වැඩි කිරීම 1න් 2 සමානයි කීයද? 1 වරක් 2 2යි 2 වරක් 1 2යි. එහෙනම් 2 බෙදීම 2 සමානයි 1යි. එවනම් මෙන්න මේක තමයි සංඛ්‍යාවක් තව සංඛ්‍යාවකින් වැඩි කරලා උත්තරේ එකක් නම් ඉන්නේ මේක වැඩි කරපු සංඛ්‍යාව මේ 4න් 1 පරස්පරය තමයි 1න් 4 කියන්නේ. නැත්තම් 1න් 4 පරස්පරය තමයි 4න් 1 කියන්නේ. මේක තමයි අර්ථ දැක්වීම. එහෙමනම් හැම එකම 2න් 1 පරස්පරය කීයද? 1න් 2. දැන් පරස්පරය කියන්නේ මේකේ අනිත් පැත්තට තියෙන. දැන් අපි මෙතනදී හරියට ලියලා තියෙන්නේ 2නේ ලව්‍ය 1යි. ඒකේ පරස්පරය වෙන්නේ කොහොමද? ලවය 2යි ඉතින් හරය 1යි. ඉතින් මේ වගේ පරස්පරය කියන්නේ මේක තමයි. මෙතන හරය 4යි ලවය 1යි. මේකේ පරස්පරය ලවය 4යි හරයට 1යි. මේ විදිහට. තේරුණා නේද? එහෙමනම් හැම වෙලෙම භාගයක් තව භාගයකින් වැඩි කරාම උත්තරයට එක නම් ඉන්නේ. එහෙනම් මේක අනිත්
පළවෙනි භාගයේ පරස්පරය තමයි දෙවෙනි භාගය කියන්නේ. එහෙමනම් හැම වෙලේම එක තේරුම් ගන්න. අපි කියමු 3න් 1 වැඩි කිරීම 1න් 3 සමානයි 1 වරක් 3 3යි 5 වරක් 3 වරක් 1 3යි නේද? අපි කියමු 5න් 4 වැඩි කිරීම 4න් 5 යෙදෙන 4 වරක් 5 20යි 5 වරක් 4 20යි. එතකොට 20 20 කපුණා 1යි 1යි. උත්තරේ 1යි. එහෙනම් 5න් 4 පරස්පරය තමයි 4න් 5. තේරුණා නේද? ඕම් පාසු දැන් අපි පරස්පරය කියන එක හරියටම තේරුම් ගත්තා. අපි යගේ පරස්පරය තව ටිකක් බලමු. ඕන මේක පරස්පරය ලියන්න පුළුවන්. එහෙනම් 6න් 3 පරස්පරය මොකක්ද? 6න් 3 පරස්පරය. 6න් 3 පරස්පරය තමයි මේක මෙතෙන් ලියන්නේ. හරි. මේක මෙතෙන් ලියන්න. 3. එහෙනම් මේ දෙක වැඩි කරාම උත්තරේ එන්නේ 6 3 18යි 6 3 18යි. 18 එනව නේද? 18 බෙදී 18 වරක් 18 18ට 18 එකයි 18න් බෙදන්න පුළුවන් නේ. එතකොට එකයි. එබැවින් මේකේ පරස්පරය තමයි මේ තියෙන්නේ. එහෙනම් ඔයාලා දැන් තේරෙනවා පරස්පරය කියන්නේ මොකක්ද කියන්නේ? පරස්පරය 5න් 3 4න් 2 8න් 7 එහෙනම් මේකේ පරස්පරය මේකේ පරස්පරය කීයද? 3න් 5 නේ. මේකේ පරස්පරය කීයද? 2න් 4 මේකේ පරස්පරය කීයද? 7න් 8 දැන් තේරුණා නේද? පරස්පරය කියන්නේ. හරි. හොඳයි. අපි දැන් භාග සංඛ්‍යාවක පරස්පරය දැනගත්තනේ. එහෙනම් අපි බලමු පූර්ණ සංඛ්‍යාවක පරස්පරය මොකක්ද කියලා. හොඳයි. 5 පරස්පරය කීයද? 5 පරස්පරය. 5 පරස්පරය කියන්නේ මොකද්ද? පරස්පරය. මම හැම වෙලෙම ගිය වීඩියෝ එකේදී කියලා දුන්නා නේද ඔයාලට? පූර්ණ සංඛ්‍යාවක් කියලා ගත්තොත් හැම වෙලෙම 5 කිව්වොත් පූර්ණ සංඛ්‍යාව මේක යට හරය කියන්නේ 1 කියලා තේරුම් ගන්න හැම වෙලෙම. එහෙනම් මේක ලියන්නේ කොහොමද? 5 පරස්පරය තමයි මේක උඩට ලියුවා. 1 උඩට ලියු 1 තමයි ඔය 5න් 1 නේ. එහෙනම් 4 පරස්පරය කීයද? 4 පරස්පරය කීයද? 4න් 1. මොකද මේක යට 1 තියෙනවා කියලා හිතාගන්න. හැම වෙලෙම. පූර්ණ සංඛ්‍යාවක් ගත්තොත් එහෙනම් 8 පරස්පරය කීයද? මේක යට 1 තිබුණොත් කොහොමද එන්නේ? 8න් 1. තේරුම් ගන්න. එහෙමනම් පූර්ණ සංඛ්‍යාවක පරස්පරය ලියන්නේ මේ විදිහට තමයි. හැම වෙලෙම පූර්ණ සංඛ්‍යාවක පරස්පරය එන්නේ මේක ඒකක භාගයක් විදිහට. 5 කියන්නේ ඒක ඒකක භාගය තමයි පරස්පරය වෙන්නේ. 5න් 1. 10 ගත්තොත් මේක පරස්පරය 10 පරස්පරය 10න් 1. එනවනේ. හරි. එහෙනම් 10න් 1 පරස්පරය කීයද? 10. 10න් 1 පරස්පරය තමයි 10. එනවනේ මේ දෙපැත්තට තියෙන පරස්පරය. අපි දැන් බලමු මිශ්‍ර සංඛ්‍යාවක පරස්පරය කොහොමද කියලා බලන්න. මිශ්‍ර සංඛ්‍යාවක් අපි ලියමු. මිශ්‍ර සංඛ්‍යාවක් ලියමු 1/2. 1යි 2න් 1. අපි මිශ්‍ර සංඛ්‍යා ඉගෙන ගන්න තියෙනවා පූර්ණ සංඛ්‍යාවකයි භාග සංඛ්‍යාවකයි. මේ දෙක මිශ්‍ර සංඛ්‍යාවක්. එහෙනම් මේකේ පරස්පරය වෙන්නේ කොහොමද? එහෙමනම් අපි ඉස්සෙල්ලා මේක මොකද කරන්නේ? මේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් විදිහට හදා ගන්නවා. අපි දැන් දන්නවා මේක විෂම භාගයක් කරන්න මොකද කරන්නේ? දෙක මේකෙන් වැඩි කරනවා වැඩි කරලා මේක එකතු කරනවා නේද? දෙක වැඩි කිරීම 1 ධන 1. දෙවරක් 1 2යි 2යි 1යි 3යි. එහෙනම් 9ට එන්නේ 3. හරියට එන්නේ මේ දෙකමයි නේ. හරි. දැන් පුළුවන් මේකේ පරස්පරය හොයන්න නේ. මේකේ පරස්පරය කීයද? 3න් 2යි. නේද? එකමාරේ පරස්පරය 3න් 2යි. හොඳයි. අපි මේ සංඛ්‍යාවල පරස්පර පහක් දැක්වෙන සංඛ්‍යාවල පරස්පරය ලියන්නේ.
එහෙනම් 6 පරස්පරය කීයද? අපි දන්නවා මේක යට එක තියෙන කියලා. එහෙමනම් 6න් 1 පරස්පරය. හරි සමානනේ පරස්පරය 6න් 1. 9න් එකේ පරස්පරය කීයද? 1න් 9. ඒ කියන්නේ 9. උත්තරය. මේක දැන් ලිව්වේ නැතත් ප්‍රශ්නයක් නෑ. හොඳයි. 1න් 9 කියලා ලිව්වත් කමක් නෑ. නමුත් 9 කියලා ලිව්වත් කමක් නෑ. ඒක යට එක තියෙනවා. ඊට පස්සේ 7න් 5 පරස්පරය කීයද? 5න් 7. හරි. 3න් 8 පරස්පරය කීයද? 8න් 3. 1 පරස්පරය කීයද? මේකට එක තියෙනවා කියලා හිතාගන්න. ඒකට 1න් 1මයි නේ. ඒ කියන්නේ උත්තරේ එන්නේ එකම තමයි. 3යි 3න් 1 පරස්පරය කීයද? එහෙනම් මේක ඉස්සෙල්ලම මිශ්‍ර විෂම භාගයක් බවට පත් කරගමු. 3 වරක් 3 9යි 1යි 10යි. 3න් 10යි. මේකේ පරස්පරය 10න් 3යි. හරි? එහෙම නේද? හරි. ඊගාව දැන් අපි ඉගෙන ගත්තා පරස්පරය කියන්නේ මොකක්ද කියන එක නේ. ඉතින් ඒක හොඳටම තේරෙනවා පරස්පරය කියන්නේ. අපි දැන් බලමු භාගයක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම. භාගයක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදන්නේ කොහොමද කියලා බලමු. අපි එනම් ගමු මෙහිම එකක්. අපි දන්නවා අපි හැමදාම අපේ පාඩමට අරගෙන කේක් ගෙඩියනේ. අපි අදත් ගමු මේ කේක් ගෙඩිය. හොඳයි ඔන්න මෙහෙම කේක් ගෙඩියක් ගත්තා. හරි? ඔන්න කේක් ගෙඩියක් අරගත්තා. අපි මේ කේක් ගෙඩියේ භාගයක් ගන්නවා. ඔන්න ඕක තමයි අපි ගන්න භාගය. භාග සංඛ්‍යාව ඕක තමයි අපි ගත්තේ. ඔන්න භාගයක් ගත්තා. කේක් ගෙඩියෙන් භාගයක් ගත්තා. මේ භාගය අපි දෙන්නෙකුට බෙදලා දෙනවා. බලන්න අසල චිත්‍ර අඳින්න බෑ. පොඩ්ඩක් බලමු. මෙයාටයි මෙයාටයි. මෙයාටයි සමානව බෙදලා දෙනවා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? සමානව දෙකට බෙදන්න ඕනේ. බෙදන්න ඕනේ දෙකට. සමානව බෙදලා දෙන්න ඕනේ. එහෙනම් මොකද අපි ගත්තේ? භාගයයිනේ. භාගය බෙදීම 2. භාගය දෙකට බෙදනවා. දැන් භාගය දෙකට බෙදනවා කියන්නේ අපි දන්නවා දෙකට බෙදෙන පූර්ණ සංඛ්‍යාවකින් බෙදන්නේ. භාගය පූර්ණ සංඛ්‍යාවකින් බෙදන්නේ. එහෙනම් එක්කෙනෙකුට ලැබෙන කොටස තමයි අපිට බලා ගන්න ඕනේ. භාග සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවකින් බෙදුවම එක්කෙනෙකුට කොච්චර ලැබෙනවද? අපි දැන් මේ භාගය මේ දෙන්න දෙකට බෙදුවොත් කොහොමද? මේ භාගය දෙකට බෙදනවා. නේද? ආපහු භාගය දෙකට බෙදුවා. එතකොට අපි සම්පූර්ණයෙන් කොච්චරද දැන් මෙයාට ලැබිලා තියෙන්නේ? ඉස්සෙල්ලා භාගයයි තිබුණේ. එහෙනම් සම්පූර්ණ එක ගත්තොත් සම්පූර්ණයෙන් 4න් කොටසක් නේද තියෙන්නේ. එහෙනම් මේක 4න් එකයි. මේක 4න් එකයි නේ. එහෙනම් සම්පූර්ණ භාගය එතන භාගයක් දෙකකට බෙදුවම අපිට පේනවා ලැබුණේ 4න් එක කියනවා. එහෙනම් මෙන්න මෙහෙම බලමු. භාගයක් මේ භාගය ගත්තා. මේ භාගය දෙකකට බෙදුවා. එහෙනම් මේක 4න් එකයි. මේක 4න් එකයි. එහෙනම් පේනවා භාගයක් බෙදුවම 2යි උත්තරයක් ආවෝ 4න් 1යි කියලා. හරි? අපි මෙහෙම එකක් බලමු. අපි ඊට පස්සේ බලමු මෙන්න මෙහෙම එකක් තියෙනවා. 4න් එකත් අපි මේ වගේ බලමු. ඔන්න 4න් එක. එන්න මේ 4න් එක. අපි ගමු මේක 4න් 1යි. 4න් එක අපි ආපහු බලමුකෝ දෙකට බෙදලා. මේ විදිහට දෙකට බෙදමුකෝ. මේක කොච්චරද? ඒ ඔක්කොම ගත්ත සම්පූර්ණ එකෙන්ම කොයිතරම් කොටසක්ද? සම්පූර්ණ එකම බෙදලා බැලුවොත් සම්පූර්ණ එක මේ වගේ වෙන්න නම් 8න් එකක් වගේ වෙනවනේ. එහෙනම් මේක 8න් එකක් වෙනවා. මේකත් 8න් එකක් වෙනවනේ. එහෙනම් බලන්න 4න් 1 බෙදුවම 2 උත්තරේ කීයද? 8න් 1යි. එතකොට මේ කොටසක් වෙන්නේ 8න් 1යි. දෙකකට බෙදුවම එක කොටසක් කියන්නේ සමාන වෙනවා 8න් 1කට. හොඳට බලමු මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අපි දැන් ඉස්සෙල්ලා අපි මෙහෙම ගත්තොත් බලමු. 2න් 1 වැඩි කිරීම 2න් 1 කියලා ගත්තොත් 2 වරක් 2 4යි 1 වරක් 1 1යි. 4න් 1 නේද එන්නේ. මේක අපි සාමාන්‍යයෙන් අපි වැඩි කිරීම දන්න ඕනේ.
අපි වැඩි කිරීම දන්න හින්දා අපි මේක ලියලා බලමු. 2න් 1 වැඩි කිරීම 2න් 1 4න් 1. ඒ වගේම අපි බලමු එහෙම. 4න් 1 වැඩි කිරීම 2න් 1 සමාන කීයද? 1යි 8න් 1යි නේ. මේකත් අපි වැඩි කිරීම වගේ ලියමු. දැන් බලන්න මේක බලමු අපි. හොඳට බලා ගන්න. අපි මේ 2 කියලා ලියලා තියෙන්නේ. මේක යට 1 නේද තියෙන්නේ. මේ දෙක කියන්නේ මේක යටත් 1 නේද තියෙන්නේ. එහෙමනම් බලන්න හොඳට. බෙදීම කියන්නේ මොකද්ද? 2න් 1 බෙදීම 2 කියන්නේ ඊවල වැඩි මේකේ පරස්පරයෙන් වැඩි කරාම ඉන්නේ මේ උත්තරේම තමයි. මෙතන තියෙන එකේ පරස්පරය තමයි මේ ලියලා තියෙන්නේ. මේකේ පරස්පරය තමයි මේ ලියලා තියෙන්නේ. එහෙමනම් මේකේ පරස්පරයෙන් වැඩි කරවොත් එන්නේ මේ උත්තරේ. එහෙනම් බෙදුවත් හරි එහෙම නැත්නම් පරස්පරයෙන් වැඩි කරත් හරි. නේද? දැන් තේරෙනව නේද? 2න් බෙදුවත් හරි 2න් 1කින් වැඩි කරත් ඒ උත්තරේම තමයි. මෙතන 2න් බෙදුවත් හරි මේ 2න් 1කින් වැඩි කරත් හරි. එහෙමනම් අපිට හැම වෙලේම හිතන්න පුළුවන් වැඩි කරන බෙදනවා කියන්නේ මෙතන තියෙන සංඛ්‍යාවේ පරස්පරයෙන් වැඩි කරනවා. මේක තමයි අපිට කරන්න තියෙන පහසුම දේ. බෙදනවා කියන්නේ බෙදන්න තියෙන සංඛ්‍යාවේ පරස්පරයෙන් ගුණ කරලා තියෙනවා. අපි එහෙනම් ගුණ කිරීම ගිය වීඩියෝ එකේ කරපු නිසා අපිට හරියම පහසුයි. අපිට දැන් එහෙනම් කරන්න තියෙන්නේ ගුණ කිරීම විතරයි ඉගෙන ගන්න තියෙන්නේ. ගුණ කිරීම ඉගෙන ගත්තා මේක පරස්පරයෙන් ඉගෙන ගත්තා. දැන් අපිට ගණන් ටික ඔක්කොම හදන්න පුළුවන්. අපි තව එකම උදාහරණයක් බලමුකෝ. හොඳයි මෙන්න මේම රවුමක් තියෙනවා. අපි බලමු මෙන්න මේ ගෙඩිය මොනවද ගමුකෝ අපි. මේක අරගෙන අපි මේකෙන් 4ෙන් පංගුවක්. අපි මේකේ 4ෙන් පංගුවක් ගන්නවා. 4ෙන් පංගුව. ගත්තේ කොච්චරද? 4ෙන් 1යි. 4ෙන් 1යි. ඒක බෙදනවා 3කට. එහෙනම් මේක බෙදනවා අපි 4ෙන් 1 බෙදනවා 3කට. සමාන කොටස් 3කට. එහෙනම් එක කොටසක් වෙන්නේ 4ෙන් 1 සමාන කොටස් 3කට බෙදුවම සම්පූර්ණ එකෙන් කොච්චර ප්‍රමාණයක්ද කියලා අපෙන් අහන්නේ. එහෙනම් අපි බලමු මේක වෙන්න ඕනේ කොච්චරද කියලා. මේකත් ඒ වගේම බෙදමුකෝ. එතකොට ඔක්කොම සමාන කොටස් 3කට බෙදුවම කොච්චරද වෙන්නේ? එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. එහෙනම් මේක කොටසක් කියන්නේ සම්පූර්ණ එකේ කොච්චරද? 12න් 1යි නේ. සම්පූර්ණ එකේ 12න් එකක් තමයි 4න් 1 3ෙන් බෙදුවම උත්තරේ එන්නේ. එහෙනම් අපි ඒක බලමු. මේක කියන්නේ කොහොමද? 4න් 1 වැඩි කිරීම මේකේ පරස්පරය කියන්නේ කීයද? එහෙනම් පරස්පරය තමයි 3න් 1. මේකේ පරස්පරය 3න් 1. එකෙන් 3නේ. එකෙන් 3ේ පරස්පරය 3න් 1. එහෙනම් උත්තරේ කීයද? 1 වරක් 1 1යි 4 වරක් 3 12. උත්තරය ආව නේද අපිට? එහෙමනම් අපි 3ෙන් බෙදුවත් හරි එහෙම නැත්නම් මෙතන තියෙන 3ේ පරස්පරයෙන් වැඩි කරත් හරි මේ දෙකම සමානයි. 4ෙන් 1 3ෙන් බෙදුවාම ඉන්නේ 12න් 1යි මේ 4ෙන් 1 3කට බෙදලා එක කොටසක් කියන්නේ 12න් 1 පංගුවයි. නැත්නම් 4ෙන් 1 වැඩි කිරීම 3ෙන් 1කින් වැඩි කරාම එන්නේ 12න් 1යි. දැන් තේරෙනව නේද? මේ කියන්නේ බෙදීම කියන්නේ මේකේ පරස්පරයෙන් වැඩි කරන්නේ. හොඳයි දැන් අපි එකට උදාහරණ කීපයක් බලමු අපි. 3ෙන් 1 බෙදීම 2. එහෙනම් මේක කොහොමද කරන්නේ? 3ෙන් 1 බෙදීම වෙනුවට අපි මෙතන වැඩි කිරීම දානවා. මේකේ පරස්පරය දානවා. 2 කියන්නේ මොකද්ද? 1ෙන් 2නේ. 1ෙන් 2 පරස්පරය කියන්නේ 2ෙන් 1. හොඳයි මේක උත්තරේ කීයද? 1 වරක් 1 1යි 3 වරක් 2 6යි 6ෙන් 1යි. එමනම් 3ෙන් 1 බෙදීම 2 කියන්නේ උත්තරය 6ෙන් 1යි. ඒක හරි නේද? හොඳයි අපි දැන් බලමු තව බලන්න. 5ෙන් 4 බෙදීම 3. 5ෙන් 4 බෙදන්න තියෙනවා 3. දැන් අපි මොකද කරන්නේ?
පහෙන් 4 වැඩි කිරීම 3 කියන්නේ කීයද? එකෙන් 3නේ. එහෙනම් මේකේ පරස්පරය 3න් 1. මේකේ පරස්පරය තමයි දැන් මේ 3න් 1. එහෙනම් උත්තරේ කීයද? 4 වරක් 1 4යි. 5 වරක් 3 15යි. 15න් 4යි. එහෙනම් 5න් 4 බෙදුවම 3යි. 5න් 4 බෙදුවම 3යි. 15න් 4යි. හරි නේද? දැන් අපි හැම වෙලේම දන්නවා අපි ඉස්සෙල්ලාම පරස්පරය හොයන්න පටන් අපි මුලින්ම පරස්පරය ඉගෙන ගත්තේ මෙන්න මේ විදිහට තමයි. දැන් අපි දන්නවා හැම ඉලක්කමක පරස්පරය. අයේ පරස්පරය අයෙන් එකයි. තුනේ පරස්පරය තුනෙන් එකයි. ඒ මොකද හැම වෙලේම මේකට එක තියෙනවා කියලා හිතාගෙන තමයි මේක අපි පරස්පරය හදන්නේ. හරි. ඊගොඩ අපි බලමු පූර්ණ සංඛ්‍යාවක් බෙදන්න ඕනේ භාග සංඛ්‍යාව. අපි දැන් ඉගෙන ගන්න පූර්ණ සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවක්. අපි නම් බලමු පූර්ණ සංඛ්‍යාවක් කීයද කියලා. අපි බලමු 1 බෙදීම 3න් 1. 1 බෙදීම 3න් 1. අපි ගමු මෙහෙම එකක්. සම්පූර්ණ එකක් ගත්තා. එක බෙදුවා 3න් 1 කියලා. දැන් මේක බෙදන්න ඕනේ 3න් 1 3න් 1 කීයක් තියෙනවද කියලා තමයි අහන්නේ. මේක බෙදන්න ඕනේ මේකේ 3න් 1 කියලා. අපි වල මේ සයිස් මේකේ 3න් 1ක් කියන්නේ කොච්චරද? එන්න මේ සයිස් මේක. මේකෙන් 3න් 1ක් කියන්නේ මේ සයිස් එකක් නේ. මෙන්න මේ සයිස් එක තමයි 3න් 1ක් කියන්නේ. මේක සම්පූර්ණ 1යි. මේක මේ සයිස් එකේ 3න් 1යි. හරි. දැන් මේ එක බෙදන්න ඕනේ මේ 3න් 1. එහෙනම් මේ වගේම කීයක් තියෙනවද මේකේ? එච්චරයි. අපිට බලන්න තියෙනවා මේ වගේම කීයක් තියෙනවද? මේ 3න් 1 සයිස් ඒවා මේක තියන්න ඕනේ 1 2 3. එහෙනම් ඉතින් 2යි 3යි. අපිට තේරෙනව නේද? එහෙනම් එකේ තියෙනවා 3න් 1. අපි බලමු මේක අපි සාමාන්‍ය බෙදන විදිහට බලමු 1 බෙදීම කියන්නේ කීයද? වැඩි කිරීම 3න් 1 කියන්නේ කීයද? 1න් 3. 1. එහෙමනම් 1 කියන්නේ කීයද? 1න් 1 වැඩි කිරීම 1න් 3 සමාන 3 වරක් 1 3යි 1 වරක් 1 1යි. උත්තරේ කීයද? 1න් 3යි කියන්නේ 3යි. හරි? 3න් 1 ඒවා 3ක් තියෙනවා. ඒක තමයි අපි කියලා දෙන්නේ. මේ බෙදීම 3 කියන්නේ 3න් 1 කියන්නේ මෙන්න මේක. දැන් තේරුණා නේද? හරියට. එහෙනම් අපි හැම වෙලේම මොකද්ද කරන්නේ? බෙදීම ලකුණට වැඩි කිරීම දානවා. ඒ වැඩි කිරීමට පිටිපස්සෙන් දින එක තමයි අයගේ පරස්පරය ගන්න. අපි නම් බෙදන්න ඕනේ 3න් 1 ඉන්නේ. ඉතින් මේකෙන් තමයි පරස්පරය අපි අරගන්නේ. හරි? මතක තියාගන්න. හොඳයි අපි තව එකක් බලමු මේ වගේ උදාහරණයක්. 2 බෙදීම 4න් 1. හරිද? 2 බෙදීම 4න් 1. ඒ කියන්නේ මොකද්ද? ඔන්න මේ වගේ අපි ඉස්සෙල්ලා ගත්තා වගේ ඒවා දෙකක් කියලා. මේ වගේ ඒවා දෙකක් තියෙනවා. හරි. දැන් මේකට 4න් 1 කීයක් තියෙනවද කියලා තමයි අහන්නේ. 2 බෙදන්න ඕනේ 4න් 1. මේ වගේ එකකින් 4න් 1ක් කියන්නේ කොච්චරද? අපි බලමු කොයි සයිස් එක කොටසක්ද කියලා. මේකෙන් 4න් 1ක් කියන්නේ මේ සයිස් ප්‍රමාණයක් නේ. මේ තියෙන්නේ 4න් 1ක් කියන්නේ මෙච්චරයි. 4න් 1ක්. එහෙනම් මේ වගේව කීයක් තියෙනවද මේ දෙකේම? කියලා තමයි අහන්නේ. එහෙනම් මේ වගේව කීයක් තියෙනවද මේකේ? මේක තියෙනවා මේ වගේව 4ක් නේ. 1යි 2යි 3යි 4ක්. මේකේ 4ක් තියෙනවා. එහෙනම් බලන්න දෙකේ 2 බෙදුවම දැන් මේ තියෙන මේ සම්පූර්ණ එකට මේ වගේ ඒකෙන් 4න් 1 ඒවා කීයක් තියෙනවද කියලා මේ අහන්නේ. සම්පූර්ණ එක බෙදලා තියෙනවා මේ 4න් 1 ඒවා ඉන්නේ මේ දෙකම බෙදලා තියෙනවා. එහෙනම් මේ වගේ ඒවා මේකට කීයක් තියෙනවද? මේකට 4ක් තියෙනවානේ. 1යි 2යි 3යි 4යි. එහෙනම් මේකටත් තියෙනවා ඒ වගේම 4ක් නේ. එහෙනම් 4න්
සම්පූර්ණ දෙකක් හතරෙන් එකෙන් බෙදුවම කීයද උත්තරේ? උත්තරේ එනවා මේ වගේම 8ක් කියලා නේද? මේකට 4ක් තියෙනවා මේකට 4ක් තියෙනවා. එහෙනම් මේකත් බලමු අපි කරමු. මේක සාමාන්‍ය විදිහට බෙදලා බලමු. 2 බෙදීම කියන්නේ වැඩි කිරීම 4න් 1 කියන්නේ කීයද? 1න් 4. දැන් උත්තරේ කීයද? මේක 1 කියලා දාගත්තොත් 2 වරක් 4 8යි 1 වරක් 1 1යි. උත්තරේ 8යි. හරි. මොන විදිහට ආවත් ඒක තමයි එන්නේ. එහෙමනම් අපිට දැන් දැනගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට දැන් හිතා ගන්න පුළුවන්. මම මේ ඉස්සෙල්ලා ඇඳලා පෙන්වනවා දැනගන්න. එහෙනම් මෙතන කරන්නේ 2න් 1 කියන එක 2 බෙදීම 4න් 1 කියන්නේ 2 වැඩි කිරීම 1න් 4. එහෙනම් මේක වැඩි කරාම මේක 1 කියලා හිතා ගන්න. 2 වරක් 4 8යි 1 වරක් 1 1යි. නම් උත්තරේ 8යි. තේරුණා නේද? මම හැම වෙලේම අපි පරස්පරය ගන්නෙ මෙන්න මේ වැඩි කිරීම බෙදීම වැඩි කිරීම මාරු කරාම ඒකට පිටිපස්සේකේ තමයි පරස්පරය ගන්නෙ. මේක නෙමෙයි. හොඳට මතක තියාගන්න. මෙන්න මේ කොටස. මේ බෙදීම තමයි අපි වැඩි කිරීම කරන්නේ. ඊට පස්සේ තියෙන්නේ මේකේ තමයි පරස්පරය ගන්නෙ. හොඳයි. අපි දැන් මෙන්න මේ ගණන් ටික හදලා බලමු. 3 බෙදීම 4න් 1. 3 බෙදීම 4න් 1 කියන්නේ කීයද? 1න් 3නේ 3 කියන්නේ 1න් 3 බෙදීම වෙනකොට අපි වැඩි කිරීම දානවා 4න් 1 කියන්නේ කීයද? පරස්පරය 4න් 1 පරස්පරය 1න් 4. එහෙනම් උත්තරේ කීයද? 3 වරක් 4 12යි 1 වරක් 1 1යි. උත්තරේ 12. 1න් 12 කියන්නේ 12යි. හරි. මෙතන කියන්නේ 2යි කියන්නේ කීයද? උත්තර 1න් 2. ඒක වැඩි කිරීම කරනකොට මේකේ පරස්පරය දාගන්න. 5න් 2 පරස්පරය කියන්නේ 2න් 5යි. එහෙනම් වැඩි කරමු 2 වරක් 5 10යි 1 වරක් 2 2යි. 10 බෙදීම 2 කියන්නේ උත්තරේ 5යි. හරි. දැන් මේක 4 කියන්නේ කීයද? 1න් 4යි. වැඩි කිරීම මේක බෙදීම වැඩි කිරීම වෙනකොට මේකේ පරස්පරය එනවා. 2න් 1 පරස්පරය 1න් 2යි. 4 වරක් 2 8යි වරක් 1 1යි. උත්තරේ 8යි. හරිද? බොහොම පහසුයි. බොහොම පහසුවෙන්ම අපිට බෙදීම කරන්න පුළුවන්. භාග බෙදීම කියන්නේ මේක ඇතුළේ පූර්ණ සංඛ්‍යාව භාගයෙන් බෙදුවම මෙමය අපි ඉස්සෙල්ලා භාගයක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදුවා. ඒ විදිහම තමයි මේක. හැම වෙලේම මතක තියාගන්න බෙදීම වැඩි කිරීම වෙනකොට ඊට පස්සේ තියෙන සංඛ්‍යාව තමයි පරස්පරය ගන්නෙ. හැම වෙලේම මේක මතක තියාගන්න. හොඳයි. ඊගාවට අපි බලමු භාග සංඛ්‍යාවකින් බෙදන්නේ කොහොමද කියලා. භාග සංඛ්‍යාවකින් බෙදන්නේ කොහොමද කියලා බලමු. අපි හොඳයි අපි එහෙනම් ගමු. භාගයක් කියොත් 2න් 1 බෙදනවා 4න් 1. එහෙනම් මොකද්ද? අපි හරියට පහසුයි මේක කරන් දෙන්නේ. 2න් 1 මේක බෙදීම වැඩි කිරීම වෙනවා 4න් 1 කියන්නේ 1න් 4. උත්තරේ කීයද? 1 වරක් 4 4යි 2 වරක් 1 2යි. උත්තරේ 4 බෙදීම 2 කියන්නේ 4න් 2 ඒවා 2යි. උත්තරේ 2යි. ඔය අපි මේක සාමාන්‍යයෙන් අපි පින්තූරයක් ඇඳලා බලමු. මොකද්ද මේ සිද්ධිය සිද්ධ වුනේ කියලා. අපි සම්පූර්ණ එකක් තිබුණා. මෙහෙම එකක් ගමුකෝ. සම්පූර්ණ එකක් තිබුණා. මේකෙන් භාගයක් ගත්තා. ඒකනේ අපි ගන්න භාගය. එන්න මේ භාගය. මේ භාගය තමයි මම මේ පෙන්නලා තියෙන්නේ. හොඳද? පාඩ කරලා තියෙන්නේ මේ භාගය. මේ භාගෙට මේ සම්පූර්ණ එකේ 4න් 1 ඒවා කීයක් තියෙනවද කියලා තමයි අහන්නේ. දැන් සම්පූර්ණ එකෙන් 4න් 1ක් කියන්නේ කොයි සයිස් ප්‍රමාණයක්ද? මේ සයිස් ප්‍රමාණයක් නේ. එදී එහෙනම් සම්පූර්ණ භාගෙට 4න් 1 ඒවා කීයක් තියෙනවද? මේකේ සම්පූර්ණ එකෙන් 4න් 1 ඒවා කියද්ද මේක පැහැදිලිව පේනවනේ. මේ භාගය තමයි මේ දෙන්නේ. මේ 4න් 1 ඒවා තමයි මේ යන්නේ. එහෙනම් 4න් 1 ඒවා දෙකක් තියෙනවා. උත්තරේ 2යි. අපි සාමාන්‍යයෙන් බැලුවම උත්තරේ 2යි. ඉතින් අපිට ආපු උත්තරේ සමානයි. තේරුම් ගත්ත නේද? හරි. අපි එහෙමනම් මේකේ ගණන් ටිකක් හදලා බලමු. අපි බලමු 3න් 2 බෙදීම 5න් 1 5න් 2
3න් 2 බෙදීම 5න් 2. එහෙනම් මොකද කරන්නේ? ලිව්වා බෙදීම කියන එක අපි වැඩි කිරීම ලිව්වා. 5න් 2 කියන්නේ කීයද? 2න් 5. 2න් 5 කියලා ලිව්වා. 5 2 10යි. 3 2 6යි. එහෙනම් 5න් 10යි කියන්නේ මේ උඩයටයි දෙකම සුළු කරන්න පුළුවන්. අපිට මෙහෙම කරලා අපි ගිය පාර වීඩියෝ එකකින් අපි කපන හැටි ඉගෙන ගත්ත නේද? අපි එහෙම බලමු මේ 2යි 2යි කියපුවා 2ට 2 1යි 2ට 2 1යි. එහෙනම් අපිට මෙහෙම ලියන්න පුළුවන් නේ. 1 වැඩි කිරීම 5 බෙදීම 3 වැඩි කිරීම 1. 1 වරක් 5 5යි 3 වරක් 1 3යි. 3න් 5යි උත්තරේ. හොඳයි ඊගා විදසුන අපි බලමු. 7න් 3 බෙදීම 11න් 6. හරි 7න් 3 බෙදන්න ඕනේ 11න් 6. අපි කොහොමද කරන්නේ? එහෙමනම් 7න් 3 මේ විදිහට ලිව්වා. බෙදීම කියන එක අපි වැඩි කිරීම විදිහට ලිව්වා. 11න් 6 කියන්නේ මොකද්ද? මේකේ පරස්පරය. 6න් 11 කියලා ලිව්වා. දැන් අපිට පුළුවන් නේ වැඩි කරලා දාන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා අපිට පුළුවන් නේද මේක සුළු කරන්න. අපි දන්නවා නේද බෙදන්න. මේකත් 3න් බෙදනවා මේකත් 3න් බෙදනවා. මේක 3න් බෙදුවම කීයද? 3ට 3ේම 1යි. 6ට 3ේම 2යි. හරිද? එහෙනම් මෙතන එන්නේ 1 වැඩි කිරීම 11 පහල එනවා 7 වැඩි කිරීම 2 කියලා. එහෙනම් උත්තරේ 1 වරක් 11 11යි 7 වරක් 2 14යි. උත්තරේ 14න් 11යි. ඒවන නේද? මම පාස්සේ. හොඳයි. මේ විදිහට අපිට භාගයක් බෙදන්න පුළුවන් භාගය. මේ උදාහරණයක් මේ වගේ ගණන් අභ්‍යාස පොතේ තියෙන අභ්‍යාස ටික කරලා වෙන වීඩියෝ එකක් ඔයාලට දාන්නම්. දැන් මොනේ තව ටික දවසකින්. එතකන් ඔයාලා හදලා පුළුවන් තරම් හදලා බලන්න. ඒතර ඔයාලා හදාපු විදිය හරිද වැරදිද කියලා මම දාන වීඩියෝ එකත් එක්ක බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ වීඩියෝ එකේදී බලන්න පුළුවන්. ඒ ගණන හදාගන්නේ කොහොමද කියලා. ඉතින් තව මම සතියක් හරි දවස් දෙක තුනකින් ඔයාලට ඊගා වීඩියෝ එක දාන්නම්. මේක 14 වෙනි පාඩමේ අභ්‍යාසය කියලා. එතකොට ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. දැනට ඔයගොල්ලෝ මේවා ගුරු කරලා පුළුවන් දැන් මේ මම කියලා දීපු විදියට ඔයාලට ගණන් ටික හදාගන්න මම කියන්නේ කිසි ප්‍රශ්නයක් නෑ මේ. ආපහු ඔයාලට තේරෙන්නේ නැත්නම් ආයිමත් වීඩියෝ එක බලන්න. ඒ කොටස බලලා වීඩියෝ එක බලලා තේරුම් අරගන්න. එහෙනම් බැරි නම් කමෙන්ට් එකක් දාන්න මට. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒක ඔයාලට ආපහු ඊගා වීඩියෝ එකේදී කියලා දෙන්න. මොනවා ඕන ප්‍රශ්නයක් කමෙන්ට් එකක් දාන්න. මම කැමතියි ඔයාලා මේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා ඉවරලා කමෙන්ට් එකක් දානවා නම් ඔයාලා හොඳයි නම් ලයික් එකක් දාන්න. ඉතින් මේ එතකොට තමයි මම කැමති වෙන්නේ මේක ඔයාලා බලනවා කියලාත් මම තේරුම් ගන්න. ඒක හොඳට වැඩේ එකගෙන යනවා කියලා. හොඳයි. දැන් අපි ඊගාවසන පූර්ණ සංඛ්‍යාවකින් පූර්ණ සංඛ්‍යාව මිශ්‍ර සංඛ්‍යාවකින් බෙදන්නේ කොහොමද කියලා බලමු. ඊගාවට අපිට තියෙන්නේ පූර්ණ සංඛ්‍යාව මිශ්‍ර සංඛ්‍යාවකින් බෙදීම. නම් පූර්ණ සංඛ්‍යාවක් බෙදන්න ඕනේ. බෙදමු මිශ්‍ර සංඛ්‍යාවකින්. මිශ්‍ර සංඛ්‍යාව. පූර්ණ සංඛ්‍යාව මිශ්‍ර සංඛ්‍යාවකින් බෙදන්නේ කොහොමද කියලා අපි බලමු. පූර්ණ සංඛ්‍යාව තමයි 6. 6 බෙදීම මිශ්‍ර සංඛ්‍යාවක් කියන්නේ එතකොට පූර්ණ සංඛ්‍යාවක මිශ්‍ර සංඛ්‍යාව එකමාර කියලා ගමු. හරිද? එහෙමනම් හරියට අපි ගත්තොත් තේරුම් ගත්තොත් අඩි 6ක් දිග කම්බියක් තියෙනවා. මේ අඩි 6ක් දිග කම්බිය අඩි 1මාර කෑලි කීයකට කපන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. බෙදන්න පුළුවන්ද? අඩි 6ක් දිග කම්බිය අඩි 1මාර කොටස් කීයකට බෙදන්න පුළුවන්ද කියලා අහන වගේ දෙයක් තමයි මේක ගන්න. එහෙනම් අපි මේක බෙදලා බලමු. එහෙනම් 6 කියන්නේ කීයද? 1න් 6 කියලා අපි ලියා ගන්නවා. හරිනේ? අපි බෙදීම බෙදීම මේක ලියලා මේක අපි මොකද කරන්නේ? මිශ්‍ර සංඛ්‍යාව විෂම සංඛ්‍යාව බවට පත් කරනවා. 2යි මේ හරියම මේ විදිහට ලියුවා. දෙවරක් එක 2යි 2යි 1යි 3යි. 2න් 3යි. හරිනේ? ඊට පස්සේ මොකද පියවර එන්නේ? 1න් 6 වැඩි කිරීම 2න් 3 කියන්නේ කීයද? 3න් 2 කියලා අපි පරස්පරය දානවා. 2න් 3 පරස්පරය. දැන් මොකද අපි කරන්නේ? මෙන්න කැපෙන බෙදෙන සංඛ්‍යාවක් තියෙනවා. 6ක් බෙදෙන 3න් 3ක් බෙදෙන 3න්. මේ දෙකම 3න් බෙදෙන සංඛ්‍යානේ. එහෙනම් 3ට 3ේම 1යි
6ට 3 ඒවා 2යි. 2යි 2ම 3ෙන් බෙදවගත්තා. එහෙනම් මෙතන උත්තරේ කීයද දේවරා? 2. එහෙනම් 2 වැඩි කිරීම 2 ඉරන් යට 1 වැඩි කිරීම 1. 1 වැඩි කිරීම 1. උත්තරේ කීයද? දේවරා 2 4යි කරක් 1 1යි. එන් 4යි කියන්නේ උත්තරේ 4යි. එහෙනම් මොකද්ද මේ අපිට ආපු උත්තරේ? අපි ගත්තොත් දැන් අඩි 6ක්. එහෙම නැත්නම් මීටර් 6ක්. වටන් දෙකම එකම එකකයක් වෙනවා. හොඳද? අඩි 6ක් දෙක එකක් අඩි 6ක් දෙක කම්බියක් බෙදුවා අඩි 1මාරේ කෑලි වලට. ඒතකොට කෑලි කීයක් ලැබෙනවද? කෑලි 4යි. අපි ඒක බලමුකෝ මෙහෙම. ඔන්න අඩි 6ක් දිගයි කම්බිය. හරිද? එහෙනම් මේක ඉතින් මෙතෙන් දිග අඩි 6යි කියමුකෝ. අඩි 6ක් දිගයි. එහෙනම් මේක දෙකට බෙදුවොත් කීයද? මේක අඩි 3යි නේද? අඩි 3ක් වෙනවා මේක. මේක අඩි 3ක් වෙනවා නේද? හරි. එහෙනම් ආපහු දෙකට බෙදමුකෝ. මේක කීයක් වෙනවද? මේකත් දෙකට බෙදමු. මේක අඩි 1මාරයි. මේක අඩි 1මාරයි. මේක අඩි 1මාරයි. මේක අඩි 1මාරයි. අඩි 3 දෙකට බෙදුවම අඩි 1මාරයි නේද? මේ කෑලි 4යි 1යි 2යි 3යි 4යි. හරි නේද උත්තරේ? මේ උත්තරේම අපිට මෙතන ආවනේ. අපි සාමාන්‍ය ප්‍රායෝගිකව කරනකොට මේ වැඩේනේ අපි කරන්නේ. අඩි 6ක් දිග කම්බියක් අඩි 1මාරි කෑලි වලට කපනවා. ඒක අඩි 1මාරි කෑලි කීයද දෙන්නේ? 4ක්. ඉතින් මේක 6 බෙදුවා 1මාරි. උත්තරේ 4යි. එහෙනම් අපි මේක ප්‍රායෝගිකව බලන්න නැතුව සාමාන්‍ය ගණිතය මේ විදිහට බැලුවොත් අපිට මේ උත්තරය ලැබිලා තියෙනවා. ප්‍රායෝගිකව කරොත් මේ වැඩේ අපිට කරන්න පුළුවන් මෙහෙම. හරි. මම කියන්නේ ඒකත් බලන්න තේරෙන්නේ නැති නේද? අපි ඊගාට බලමු මිශ්‍ර සංඛ්‍යාව. අපි ඊගාට බලමු මිශ්‍ර සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවකින් බෙදමු. මිශ්‍ර සංඛ්‍යාව බෙදනවා පූර්ණ සංඛ්‍යාවකින්. මිශ්‍ර සංඛ්‍යාව කියලා ගමු අපි 1යි 1මාර බෙදනවා 6යි. හරිද? එහෙනම් මිශ්‍ර සංඛ්‍යාව පූර්ණයි. මිශ්‍ර සංඛ්‍යාවක් මොකද්ද කරන්නේ? මිශ්‍ර සංඛ්‍යාව ඉස්සෙල්ලම විෂම භාගය බවට පත් කරගන්න. දෙවරක් එක 2යි 1යි 3යි. දෙකෙන් 3යි. වැඩි බෙදීමට මොකද්ද අපි කරන්නේ? වැඩි කිරීම. 6 කියන්නේ කීයද? එතන එන්නේ 1න් 6නේ. එහෙනම් මේක 6න් 1 බවට පත් වෙනවා. 6න් 1. එහෙනම් අපි ඊගාට බලමු මේ දෙක බෙදෙනවනේ 3ෙන්. 3ට 3 ඒවා 1යි 6ට 3 ඒවා 2යි. එක්වරක් 1 1යි දෙවරක් 2 4යි. 4ෙන් 1යි. එහෙනම් කමාර 6ෙන් බෙදුවම උත්තරේ 4ෙන් 1. දැන් තේරුණාද මිශ්‍ර සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවකින් බෙදන්නේ මේ විදිහට. හරි ඒකත් හරි. ඊළඟට බලමු භාගයක් මිශ්‍ර සංඛ්‍යාවකින් බෙදන්නේ කොහොමද කියලා. භාග සංඛ්‍යාව බෙදනවා මිශ්‍ර සංඛ්‍යාවකින්. හරි භාග සංඛ්‍යාව බෙදන මිශ්‍ර සංඛ්‍යාවකින්. භාග සංඛ්‍යාවට අපි ගමු. භාග සංඛ්‍යාවට ගමු 5න් 4 බෙදීම 1යි 3න් 1. හරි 5න් 4 බෙදනවා 1යි 3න් 1යි. මොකක්ද අපි කරන්නේ ඉස්සෙල්ලම? මේකේ විදිහේ භාග සංඛ්‍යාව 5න් 4මයි. ඔය බෙදීම මේ විදිහට දාලා අපි ඉස්සෙල්ල මේක මිශ්‍ර සංඛ්‍යාව අපි හදාගන්නවා විෂම භාගයක් විදිහට. හරය 3මයි 3 වරක 3යි 1යි 4යි. හරි 5න් 4. එමනම් 5න් 4 වැඩි කිරීම 3න් 4 කියන්නේ කීයද? 4න් 3 පරස්පරයි. හරි මේ දෙකම 4න් බෙදෙනවානේ. 4ට 4 1යි මේ 4ට 4 1යි. එhmenan 1 වැඩි කිරීම 3 බෙදීම 5 වැඩි කිරීම 1. එහෙනම් 1 වරක් 3 3යි 5 1 5යි. උත්තරේ 5න් 3යි. එහෙනම්
භාග සංඛ්‍යාව මිශ්‍ර සංඛ්‍යාවෙන් වැඩි කරත් ඒක එහෙනම් කරන්න තියෙන්නේ ඉස්සෙල්ලම මිශ්‍ර සංඛ්‍යාව විෂම සංඛ්‍යාව බවට පත් කරලා විෂම භාගය සාමාන්‍ය භාගයට විදිහට කරන විදිහට කරගෙන යනවා. හොඳයි අපි දැන් බලමු මිශ්‍ර සංඛ්‍යාව භාගයකින් කොහොමද බෙදන්නේ කියලා. මිශ්‍ර සංඛ්‍යාව බෙදනවා භාගයෙන් භාග සංඛ්‍යාව. දැන් මිශ්‍ර සංඛ්‍යාවට අපි ලියමු 1 3 1 කියලා. 1 3 1. මේක බෙදනවා භාග සංඛ්‍යාව 5න් 4. 5න් 4. මිශ්‍ර සංඛ්‍යාව 1 3 1 භාග සංඛ්‍යාව 5න් 4. අපි බලමු 1 3 1ට අපි මොකද්ද කරන්නේ? මේක මුලින්ම විෂම භාගය බවට පත් කරනවා. හරය 3යි 3 3 1යි 4යි. 9ට 4යි. ඊට පස්සේ අපි මේක මේ විදිහට ලියමුකෝ 5න් 4 කියලා බෙදීම 5න් 4. ඊගාව බීවරේ අපි ලියමු 3න් 4 බෙදීමට අපි ලියනවා වැඩි කිරීම කියලා. 5න් 4ට අපි ලියනවා 4න් 5. එහෙනම් 4ට 4 1යි මේ 4ට 4 1යි. එක වැඩි කිරීම 5 බෙදීම 3 වැඩි කිරීම 1. උත්තරේ 1 වරක් 5 5යි 3 වරක් 1 3යි 3න් 5යි. උත්තරේ 3න් 5යි. අයිනේ එකක් දැන් තේරුණා. හොඳයි අපි මෙහෙම ගණනක් හදමු. අපි බලමු මෙන්න මෙම බලන්න 14.5 අභ්‍යාසයේ 6 වෙනි ගාන. ඒකේ තියෙනවා බැරලයක තිබුණා තීන්ත ලීටර 31මාරක් අන ලොකු බැරල් එකක් තියෙනවා. මේකේ තීන්ත තියෙනවා ලීටර 31මාරක්. ලීටර 31මාරක් තිබුණා. මේ ලීටර 31මාරක සමාන ප්‍රමාණය බැගින් වෙනත් භාජන 7කට දානවා. මේක දාගෙන යනවා ඒ වගේ භාජන 7කට. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. එක සමානයි. හොඳ මේ ඔක්කොම එක සමාන භාජන. එක සමාන භාජන 1 2 3 4 5 6 7. මේ සමාන භාජන 7කට දැම්මම එක් භාජනයක තීන්ත ප්‍රමාණය තමයි අහන්නේ අපි. එහෙනම් මේ 31යි ලීටර් 31මාර භාජන 4කට දානවා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? 31යි භාගය බෙදන්න ඕනේ කීයද? 7යි. එහෙනම් එක භාජනයකට ලැබෙන ප්‍රමාණය බලන්න නම් 31මාර බෙදනවා 7යි. දැන් එකකට ලැබෙන ප්‍රමාණය වෙනවා. දැනගන්න පුළුවන්. එහෙනම් 31මාර කියන්නේ කීයද? මේක විෂම භාගයක් කරොත් දෙක හරි ඒ විදියමයි 31 දෙකෙන් වැඩි කරාම කියලා 2 වරක් 31 62යි 63යි. එහෙනම් විෂම භාගයක් වුණාම 63 බෙදීම 2. එහෙනම් මෙතන මොකද්ද? බෙදීම කියන්නේ වැඩි කිරීම 7 කියන්නේ දෙකෙන් 4නේ. එකෙන් 7 කියන්නේ මේක වැඩි කිරීම වෙනකොට 7න් 1 වෙනවා. හරි නේද? 7න් 1යි. එහෙමනම් දැන් මොකද කරන්නේ? සුළු කරන්න පුළුවන්. මේ දෙකම 7න් බෙදෙනව නේද? මේකත් 7න් බෙදෙනවා මේකත් 7න් බෙදෙනවා. 4 7 ඒවා 1යි 63ට 7 ඒවා 9යි. හරිද? 63ට 7 ඒවා 9යි. එතකොට එන්නේ 9 වැඩි කිරීම 1යි 2 වැඩි කිරීම 1යි. හරිද? එහෙනම් 9 වරක් 1 9යි 2 වරක් 1 2යි. උත්තරේ 9 බෙදීම 2යි. ඒක 9 බෙදීම 2 කියන්නේ කීයද? මේක මිශ්‍ර භාගයක් කරාම කීයද? 9ට එහෙනම් මෙහෙමනේ 9 බෙදනවා 2. 9 බෙදනවා 2. 9 බෙදනවා 2. 9ට 2 ඒවා 4යි. 2 වරක් 4 8යි. ඉතුරුයි 1. එහෙනම් උත්තරේ කීයද? 4යි 2න් 1යි. එහෙනම් ලීටර් 4මාරයි. එහෙනම් මේ එකට වැටෙන්නේ කොච්චරද? ලීටර් 4මාර ගන්න. මේකත් ලීටර් 4මාරයි, මේකත් ලීටර් 4මාරයි, මේකත් 4මාරයි. මේ විදිහට තමයි පුරේගෙන යන්නේ. එමනම් මේ ලීටර් 31මාර කියන එක මේ ඔක්කොටම බෙදන්න පුළුවන් ඒවා. ඒකයි. අද දෙයක තමයි මේ මිශ්‍ර සංඛ්‍යා
මිශ්‍ර සංඛ්‍යාවක් බෙදුවා පූර්ණ සංඛ්‍යාවකින්. ඊගොඩ අපි බලමු මිශ්‍ර සංඛ්‍යාවක් බෙදනවා ආයවත් මිශ්‍ර සංඛ්‍යාවකින්. මිශ්‍ර සංඛ්‍යාවක් ආපහු බෙදන්න තියෙනවා අපිට මිශ්‍ර සංඛ්‍යාව. අපි බලමු 7/4 බෙදන්න ඕනේ 1/4. බලමු 7/4 බෙදනවා 1/4. ඒකට මේ දෙකම මිශ්‍ර සංඛ්‍යා දෙක. හරි අපි මුලදී කරා වගේ අපි ගත්තොත් දිග ලණුවක් අපි ගමුකෝ ලින දිග ලණුවක් මීටර් 7/4ක් තියෙනවා. මීටර් 7/4ක් තියෙනවා. මේක මීටර් 1/4 කෑලි කීයකට කපන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. මීටර් 1/4 කෑලි. මීටර් 1/4 කෑලි කීයක්ද කපන්න පුළුවන් කියලා තමයි අහන්නේ. මීටර් 1/4 කෑලි වලට බෙදන්නේ කියලා. 1/4 කීයක් කියනද කියලා. කෑලි කීයක් කියනද කියලා අපි බලා ගන්නවා. එහෙනම් 7/4 මොකද කරන්න ඕනේ? 7/4 අපි මිශ්‍ර භාගයක් කරනවා. විෂම භාගයක් කරනවා. එහෙනම් හරය 2යි 4ක් 2 14යි 15යි. 15යි අපි බෙදීම වලට ලියමු. මේකත් මිශ්‍ර භාගයක් කරමු. මෙතන හරය 2යි දෙවරක් 1 2යි 1යි 3යි. හරිද? දැන් මේකම තමයි මෙතන ලියුවේ මිශ්‍ර භාගයක් කරලා. මිශ්‍ර භාගය විෂම භාග බවට පත් කරලා මේ ලියුවා. දැන් අපිට තියෙන්නේ මේක බෙදීම වැඩි කිරීමකට පත් කරන්න. එහෙනම් මේක මේ විදිහටම ලියනවා 2කින් 15 ඒ විදිහමයි වැඩි කිරීම බෙදීම වෙනකොට වැඩි කිරීම දැම්මම මෙන්න මෙතන එක පරස්පරය ලියන්න ඕනේ. 2කින් 3 ලියන එක අපි 3න් 2 කියලා ලියනවා. හරිද? දැන් අපිට තියෙන්නේ බෙදන්න. මේ දෙකයි හැම වෙලේම අපි බෙදනකොට මතක තියාගන්න ඉරෙන් උඩ එකකුයි ඉරෙන් පහළ එකකුයි තමයි අපිට කපන්න පුළුවන්. හරිද? ඉරෙන් පහළම තියෙනවා අපිට කපන්න බෑ, සිදු කරන්න බෑ. එහෙනම් ඉරෙන් උඩයි ඉරෙන් යටයි දෙකම බෙදන්න එකම ඉලක්කමකින් බෙදන්න ඕනේ. ඒක තමයි මේ කරන්නේ නේද? මේකත් දෙකෙන් බෙදන්න පුළුවන්. 2ට 2 1යි. මේ 2ට 2 1යි. හරිද? අයමත් මේ 3ක් බෙදනවා 15ක් 3ෙන් බෙදනවා 3ෙන් බෙදනවා. එහෙනම් 3 3ෙන් බෙදුවොත් කීයද? 3ට 3 1යි. 15ට 3 ඒවා කීයද? 15ට 3 ඒවා 5යි. හරිද? 3 5 15යි. අනේ එනයි උඩින් ඉරෙන් උඩ ඉතුරු වෙනවා 5 වැඩි කිරීම 1. එතන ඉන්නවා 1 වැඩි කිරීම මෙතන ඉන්නවා 1. උත්තරේ කීයද? 5ක් 1 5යි ඉරෙන් යට 1 වරක් 1 1යි. එහෙනම් උත්තරේ 5යි. එහෙනම් අපි වැදුවොත් කොහොමද මේ ලෑ? වැදුවොත් sorry මීටර නේද? මට වැරදිලා. මෙතන මීටර වෙනවා. මීටර 7/4ක් දිග ලණුව මීටර 1/4 කෑලි කීයකට බෙදන්න පුළුවන්ද? 5කට බෙදන්න පුළුවන්. මේ වගේ ඒවා 5කට බෙදන්න පුළුවන්. 1යි 2යි 3යි 4යි 5යි. 1යි 2යි 3යි 4යි 5යි. අපි බලමු 1/4 5ක්. මේකත් 1/4යි. එකත් 1/4යි. එහෙනම් මේ 1/4 1/4යි 3යි 1/4 1/4යි 3යි. ඒතකොට මෙතන 3යි 6යි. මෙතන 1/4යි 7/4යි. හරි නේද? දෙක. මේ උත්තරේ එනවා නේද? මේ උත්තරේ මෙතනත් එනවා. හරි. දැන් මම හිතන්නේ අද අපිට කරන්න තියෙන සියලුම වැඩ කොටස් ටික අපි කරා. අපි ඔක තමයි භාග බෙදීම කියන්නේ. දැන් ඒතර ඔයාලට මේ වෙනකොටම භාග එකතු කිරීම කරලා තියෙනවා. භාග අඩු කිරීම, භාග වැඩි කිරීම, භාග බෙදීම. ওই ටික තමයි අපිට භාග පාඩම එක් කරගෙන තියෙන්නේ. ඉතින් මේකේ මිශ්‍ර භාග, විෂම භාග, තුල්‍ය භාග, තත්ත්‍ය භාග, ඒකීය භාග මේ හැම දෙයක්ම මම කරලා තියෙනවා. ඉතින් මේ හැම එකක්ම මගේ දැනට මේ වෙනකොට වීඩියෝ 5යි. මේ පස්වෙනි වීඩියෝ එක වීඩියෝ 5 වෙනකොට මම හිතන්නේ 6 වසරේ ඉඳන් 8 වසර වෙනකන් සියලුම විෂය භාග පාඩමේ විෂය කොටස් ටික ආවරණය වෙලා තියෙනවා. මම හිතන්නේ ඔයාලට කිසිම ගැටලුවක් නැතුව නැවත බලලා හොඳටම තහවුරු කරගන්න භාග පාඩම මම හිතන්නේ කොයි වෙලාවකවත් ඔයාලට භාග අමාරු වෙන්න බෑ. මේක හරියට බැලුවොත් මේ පාඩම් කරපු වීඩියෝ පහම බැලුවොත් ඔයාලා අනිවාර්යෙන්ම ඔයාලට O level වෙනකොට ඔයාලගේ O level ගන්න භාග ගණන් අනිවාර්යෙන්ම හදාගන්න පුළුවන් මට්ටමට එනවා. ඉතින් 8 පන්තියේදී අනිවාර්යෙන් භාග ගන්න අතහරින්න බෑ. භාග ගන්න ඔයාලට හදන්න පුළුවන් මට්ටමේ දැන් ඉන්නවා. හොඳයි අපි මම ඊගාව වීඩියෝ එකේදී ඔයාලට භාගමේ තියෙන භාග පාඩමේ තියෙන අභ්‍යාස ටික දාන්න. දැන් මේ වෙනකොට ඔයාලා තියරි සම්පූර්ණයෙන්ම ආවරණය කරලා තියෙනවා මම.
ආඩ තියෙන්නේ මේ භාග පාඩමේ තියෙන අභ්‍යාස ටික කරන්න තමයි ඒවා ඔයාලා දන්න දැනුමේ පුළුවන් තරම් කරලා ඉන්න මම ඒතකොට මේ පාඩම් වල තියෙන අභ්‍යාස ටික කරලා වීඩියෝ එකක් දාන්න. ඒතකොට ඔයාලට හරියටම බලා ගන්න පුළුවන් කොහොමද මේ ටික ඔයාලා හරිද වැරදිද මොනවද ඔයාගේ තිබිච්ච අඩුපාඩු කියන එක. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේක දිගටම කරගෙන යමු. ඔයාලගේ තියෙන මොනවා හරි දුර්වලතා දැන් මමත් කැමතියි මගේ මොනවා හරි තව කෙරෙන්න ඕන දෙයක් තියෙනවා නම් මම වේගය වැඩි නම් මේකේ වේගය ගන්න ඔයාලා මොනවා හරි තියෙනවා නම් මට දැනුම් දෙන්න. අනිවාර්යයෙන් මම බලාපොරොත්තු වෙනවා ඔයාලා මොකක් හරි කමෙන්ට් එකක් දායි කියලා. මගේ වීඩියෝ එක බලලා යටින් කමෙන්ට් එකක් දාන්න. ඒකට හැබැයි ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන්න ඕනේ. සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න කමෙන්ට් එකක් දාන්න. ඉතින් ලයික් එක වීඩියෝ එක හොඳ නම් ලයික් එකකුත් දාන්න. ඉතින් බලාපොරොත්තු වෙනවා ඔයාලා හොඳින් මේ වැඩ කොටස කරගෙන යයි කියලා. ඉතින් අද මම නවතින්නම්. ඔයාලා හැම දිනකටම සුබ දවසක්. ආයුබෝවන්.